ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබට ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයේ සමගින් ඔබ මේ සම්බන්ධ වන්නේ. අද දවසේත් අපේ දේශපාලන සංවාදයට ජනතා නියෝජිතයෙක් අප එකතු කරගත්තා. අද දවසේ මැදිරියට කැඳවාගෙන ආවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්. ඔබතුමන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. හොඳයි. ඔබතුමන්ට පළවෙනි ප්‍රශ්නය මම යොමු කරන්නම්. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තම හැමදාම ජනතා විමුක්ති පෙරමුණ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. එතකොට ආණ්ඩුව විවේචනය කරනවා. මේ රටේ මිනිස්සු හොඳටම දන්නවා රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ ජාතික ප්‍රශ්නකදී ඕනෑම ගැටලුවකදී ජනතාවගේ පාර්ශවයේ ඉඳලා කතා කරනවා නම් කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ තරම් හොඳ පක්ෂයක් නෑ රටේ දේශපාලන පක්ෂ අතර නෑ කියලා. හැබැයි මැතිවරණයක් ආපුවාම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ නෑ. එතකොට දැන් ඔබතුමා මේකට හේතු විදිහට දකින්නේ මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ නැතිද? නැත්නම් ඒ මතවාද යල්පැන ගිය දේවල්ද? නැත්නම් ඒ දේවල් ජනතාවට දැනෙන්නේ නැද්ද? බොහොම ස්තුතියි සුපුන්. ඔබ මේ රටේ ජනතාවගේ හිතේ කැකෑරෙන හෘද සාක්ෂිය නැත්නම් ඒ බහුතරයේ මතය තමයි ඔබ කිව්වේ වචන වලට පෙරලලා. ඉතින් අපි කල්පනා කරන්නේ ඕකම තමයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කල්පනා කරනවා කොහොමද මේ ජනතාවගේ හෘද සාක්ෂිය කතිරයක් බවට පත් කරගන්නේ, ඡන්දයක් බවට පත් කරගන්නේ කියලා. ඉතින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒකට අපි විවිධ උපාය උපක්‍රම අනුගමනය කරනවා. අපි හිතනවා මෙහෙම දැන් එකක් අපේ රටේ ජනතාව ඡන්දයකදී හරි කැමති දිනන පැත්තට ඡන්ද දෙන්න. එහෙම විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මුළු අවුරුදු 5ක්ම පෙරදිලා ඡන්දය අහන දවසට බලාපොරොත්තු වෙනවා තමන් කතරේ ගහපු කෙනා දිනයි. තමන් ගහපු පැත්ත දිනයි. හැබැයි ආයේ පහුවෙන් ඉඳන් බැන බැන ඉන්නවා ආණ්ඩුවට. මොකද රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ ආණ්ඩුවක් පත් කරන්නේ. කතරේ ගහලා ඇවිල්ලා ආයේ බැන බැන ඉන්නවා. ඉතින් ඔන්න ඔවැනි ජනතාවට තමයි අපි මේ ආමන්ත්‍රණය කරගෙන යන්නේ. අපි හැබැයි විශ්වාස කරනවා කවදාක හරි ජනතාව මේක තේරුම් ගනී කියලා. ඉතින් මොකද දේශපාලනය කියලා කියන්නේ රැවටීමක්. ඔබට පේනවා ඇති මේ දවස්වල වෙන සිදුවීම්. සමහර ලාවට මේ මාධ්‍ය නාලිකා නැත්තම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බෑ. කියන්නේ මෙහෙට එකක්, බස්නාහිරට එකක්, නැගෙනහිරට තව එකක්, දකුණට එකක්, උතුරට තව එකක්, මධ්‍ය කඳුරේ වෙනම එකක්. හරිද? එහෙම රවට්ටලා කොහොම හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා බලේ ගොඩ ගහ ගන්න බලන්න. ඉතින් රැවටීමම තමයි මේ දේශපාලනේ පදනම බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒකෙදි අපි උඩුගම් බලා පීනනවා. අපි උත්සාහ කරනවා. මොකද දැන් මේ බලයට ජනතාව විසින්ම බලයට පත් කරපු පක්ෂ දෙක රට හදන්න පුළුවන්කම තිබ්බනම් ජනතා විමුක්ති පෙරමුණක් ඕනේ. ඔබතුමා කියන්නේ ජනතාවට මේ ජාතික ජන බලවේගය මත මේ ඊට සම්බන්ධ මේ ජනතා විමුක්ති පෙරමුණ ගැන තේරෙන්නේ නැති වෙන්න තරම් ජනතාව මෝඩයි කියලාද? නෑ මම කියන්නේ මෝඩම නෙමෙයි. ජනතාව දේශපාලනයේදී කල්පනා කරන විවිධ ආකාර තියෙනවා. දැන් අපේ රටේ සාක්ෂරතාවය 95% විතර තිබුණටම එහෙම නැත්නම් කම්පියුටර් ලිටරසි එක තිබුණ පළියටම ජනතාව හැමදේම අධ්‍යාපනයත් එක්ක ගැට ගහන්නේ නැහනේ. ඔබ දන්නවා බොහෝ වෙලාවට තවමත් ඇයි මේ මිත්‍යා විශ්වාසයන් පස්සේ බහුතරයක් ජනතාව යන්නේ විද්‍යාව ඉගෙන ගන්නවා හැමදාම. මේ පාසලේදී බුදුදහම, ඉස්ලාම් දහම, ක්‍රිස්තියානි මේ සියලු දහම්මයි දර්ශනය ඉගෙන ගන්නවා. හැබැයි ඒ දහම් ඇතුලෙන් එන රැවටිලිකාරයකට පුළුවන් ජනතාව රවට්ටන්න. ඉතින් මම කියන්නේ මේක තමයි යථාර්ථය. ඉතින් යථාර්ථය ඇතුලේ අපි අමාරුවෙන් මේක ගොඩනගාගෙන යනවා. ඉතින් එක වෙලාවක සමහර අය කිව්වා බැරිද JVP එකේ නම වෙනස් කරලා එන්න. පාට වෙනස් කරලා එන්න. ලකුණ වෙනස් කරලා එන්න. අපි ඒවත් කරා. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි ඡන්දය ඉල්ලන්නේ. ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ. පාට වෙනස්. නම වෙනස්. ඒ වගේම අපේ වේදිකාවේ වෙනදා කවදාවත් නොතිබුණු නොදකපු චරිත ඉන්නවා. මම හිතන්නේ ඒ ජනතාව මොකක් හරි අපිට වෙනසක් යෝජනා කරා නම් ඒ වෙනස සාධනීයයි නම් අපි ඒකට අනුගත වෙලා තියෙනවා. ඉතින් ජනතාවගේ හිතේ තමයි මේක තියෙන්නේ. අපි අහන්නේ වෙන මොනවද අපිට කරන්න කියන්නේ? අපිට මේ ඉන්න කට්ටියෝගේ හොරකම් කරන්නද කියන්නේ? අපිට මේ ඉන්න කට්ටියෝගේ බොරු කියන්නද කියන්නේ? අපිට මේ ඉන්න කට්ටියෝගේ රවට්ටන්නද කියන්නේ? අපිට මේ ඉන්න කට්ටිය වගේ ගස් වනාන්තර කපන්නද කියන්නේ? අපිට මේ ඉන්න කට්ටිය වගේ ජනතාවගේ තියෙන සියලු දේවල් හුරං කාලා ලන්ඩන් වල නැත්නම් ඇමරිකාවේ ගෙවල් ගන්නද කියන්නේ? අපි ඒව කරන්න සූදානම් නැහැ. මම කියන්නේ ජනතාවටත් මේක තියෙනවා කාර්යභාරය. මම මෝඩයි කියලා නෙමෙයි මේ කියන්නේ. හැබැයි ජනතාව සංවේදී වන කාරණා උලුප්පලා
ඒ මොහොතේදී ජනතාව යම්කිසි ආකාරයකට හිරිවට්ටලා බලය ගන්න බලය හිටපු අය දන්නවා සහ ඔවුන් ඒ වෙනුවෙන් අති විශාල දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරනවා. මම එක උදාහරණයක් කිව්වොත් ඔබට හිතා ගන්න පුළුවන් අපි වගේ පක්ෂයක් යට යවන්න පරාජයට පත් කරන්න මේ ආණ්ඩු සහ ඒකට උදව් කරන ව්‍යාපාරිකෝ කොච්චර වියදම් කරයිද කියලා. එක්කෙනෙක් මම දැක්කා ඊයේ පෙරේදා කියනවා JVP එක පරද්දන්න එයා පුද්ගලිකව රුපියල් ලක්ෂ 500ක් වියදම් කරනවා කියලා. ඒ එක්කෙනෙක්. හරිද? චෞර ව්‍යාපාරිකයෙක්. ඒතකොට එවැනි තව කොච්චර ඇද්ද? ඒ වගේම එහෙම අය අපිව පරද්දන්නට ලක්ෂ 500ක් වියදම් කරනකොට ඔබ හිතන්නකෝ එයා නියෝජනය කරන කණ්ඩායම දිනවන්න කොච්චර වියදම් කරනවද කියලා. ඒ නිසා මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා ඒ විවිධ මතවාද හදනවා. සමහර අය මිලදී ගන්නවා. සමහර අය විවිධ නඩු වලට පටලවලා බය කරලා ඒ පැත්තට ගන්නවා. 103ක ඡන්ද පදනමක් තිබෙන පක්ෂයක් පරද්දන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඔබට හිතෙන්නේ නැද්ද ඔබේ පක්ෂයේ මතවාදවල යම්කිසි අවුලක් තියෙනවා කියලා? නෑ ඒකෙන් තියෙන්නේ තේරෙන්නේ ඒක නෙමෙයි. ඔබ කියනවා නම් ප්‍රමාණාත්මකව 103 පරද්දන්න මෙතරම් බලයක් දානවා කියලා අපේ ප්‍රමාණයට වඩා අපි සමාජයට කරන ගුණාත්මක බලපෑම අති විශාලයි. ඒක මොකටද අප්පා මේ ඒගොල්ලෝ හිතනවා නම් මේ 103යි අරකයි මේකයි මොකටද කොච්චර කෝටි 5ක් නේද කෝටි 5ක් වේදම් කරන්නේ මොකද අපි පරද්දන්නේ? ඒ කියන්නේ ගුණාත්මකව අපි කියන දේ හරි ප්‍රබලයි. අපි හොරු එළිදරව් කරනවා. හොරු බලනවා අපිව අයින් කරලා දාලා නිදහසේ හොරකම් කරගන්න. මොකද දැන් ඔය සම්ප්‍රදායිකව රටේ බලයගත දේශපාලන පක්ෂ දෙකම කවුද ආණ්ඩු වෙන්නේ කවුද විපක්ෂ කියන එක නොසලකා එක ගොල්ලක් ආණ්ඩු පක්ෂේ නම් හොරකම් කරනකොට විපක්ෂයේ මේගොල්ලන් කට්ටිය ඒකට සද්ද නැතුව ඉන්නවා. මොකද ඒගොල්ලෝ බලන් ඉන්නේ රයිට් ඊළඟ අවුරුදු පහේදී අපි ආවම දෙන්නම් ওই විදිහටම වැඩේ කියලා. එහෙමනේ වෙන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධව දෙපැත්තම කරන හොරකම් එළිදරව් කරන කණ්ඩායමට ගහනවා. ඇත්තටම අපි ගැහිලා ගැන සතුටුයි. ඔබ අහලා ඇති මේ සිංහල කියමනක් තියෙනවා පළ ඇති රුකට තමයි ගහන්නේ කියලා. නිකන් මේ කොල්ල කුරුට්ට පාර යනකොට නිකන් ගස් වලට ගල් ගහන්නේ නැහැ. හොඳට ගෙඩි නේ අඹ ගහක් වුණත් හොඳ ගෙඩි බර වෙලා තියෙනවනම් තමයි ගල් ගහන්නේ. ඒ වගේ තමයි JVP එකට ගහන්නේ ඒකයි. දැන් ඊළඟ ප්‍රශ්නය දැන් සාමාන්‍යයෙන් මැතිවරණයක් ලං වෙනකොට ජනාධිපතිවරණයකදී හෝ ඒවා යම්කිසි මැතිවරණයකදී පක්ෂයක් Tamanගේ පක්ෂ ප්‍රතිපත්තිය එළි දක්වනවා. එතකොට ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පහුගිය කාලේ අපි දැක්කා වෙනත් තැන්වල කතා නොකරන මාතෘකාවන් සම්බන්ධයෙන් යම් යම් ප්‍රතිපත්තීන් ඇතුළත් කරලා තිබුණා. හැබැයි කොච්චර හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දැක්වුවත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ තේරුම් ගන්න තරම් මිනිස්සු බුද්ධිමත් කියලා ඔබ හිතනවද? පළවෙනි ප්‍රශ්නේ. ඒ වගේම තමයි දැන් පහුගිය ජනාධිපතිවරණයට කලින් ගෝල් ෆේස් එක පුරවලා ජනතාව කොළඹට ගෙන්නලා අපිට මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා හිතුවට ඇත්තටම හම්බ වුණේ 103යි කියන එක අපි පිළිගන්න ඕනනේ. එතකොට 103 කට්ටිය 103 කට්ටිය කියන එක දැන් ජාතික ජන බලවේගයට ලේබල් ගත වෙලා තියෙනවා. එතකොට මේ ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තව මාසයක්. අගෝස්තු 5න් පස්සේ ඔබ වෙනස් වෙනවා. හරි. එතකොට දැන් ඔබතුමන්ලාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්න ලංකාවේ බුද්ධිමත් කියන පිරිස ඉන්නේ 103ක් විතරයි කියලා හිතනවද? ඒක ටිකක් එහෙම උත්තර දෙන්න බෑ. මොකද දන්නවද? දැන් ඔබ හිතන්නකො කොයි දේ වුණත් හැමෝම එක විදියට ග්‍රහණය කරගන්නේ නෑනේ. උසස් පෙළ 2,85,000ක් ලිව්වට විශ්වවිද්‍යාල ගන්න 25000යිනේ. ඒ වගේම දැන් අපි කවුරුත් කියනවා දැන් මම එකේ පන්ති ඉඳලා දහම් පාසල් අවසානයේ දක්වා දහම් පාසල් ගිහිල්ලා බෞද්ධ දර්ශනය ඉගෙන ගත්ත කෙනෙක්. හරිද? එතකොට මම බෞද්ධ දර්ශනය දන්නවා. මට ඒතර අනිත් ආගම් ගැන ඒ තරම් දුරටම අවබෝධයක් නැහැ. නමුත් කවුරු ඇහුවොත් එහෙම මෙතරම් හොඳ බෞද්ධ දර්ශනය ඇයි මේ ලෝකෙ මිනිස්සු 100%ක් වැඳ ගන්න නැත්තේ කියලා. ලංකාවේ මිනිස්සු 100%ක් වැඳ ගන්න නැත්තේ කියලා. බුදුහාමුදුරුවෝ ඉපදුන නේපාලේ හරි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරගෙන ඇවිදපු මේ අවුරුදු 45ක් ඉන්දියාවේ මිනිස්සු බුද්ධ ආගම ප්‍රමුඛතාවයෙන් සලකන්නේ නැත්තේ කියලා හරි නැත්තම් මේ ඉන්දියාවේ බහුතරයක් බෞද්ධ ආගම වැඳ ගන්න නැත්තේ කියලා හිතුවොත් එහෙම ඒක බුද්ධ ආගමේ ප්‍රශ්නයක්ද? බෞද්ධ දර්ශනයේ ප්‍රශ්නයක්ද? නැහනේ නේද? එහෙම තියෙනවා. අපි මේ දර්ශනයන් කොච්චර හොඳ වුණත් ඒ ජනතාව ඒවා ආකර්ෂණය කරගන්න ග්‍රහණය කරගන්න වේගයක් සහ ආකාරයක් තිබෙනවා. ඒකෙන් අපි කියන්නේ දර්ශනය අප්සෙට් කියලා. සමහර ඒවා තියෙනවා දර්ශනය කොච්චර හොඳ වුණත්
ඒක දෙන විදිහත් බලපානවා. දවටනයත් බලපානවා. ඉතින් කවුරුයි කියනවා නම් අපේ දවටනය ඊට වඩා වෙනස් වෙන්න ඕනේ කියලා අපි මේකන අපි කල්පනා කරමින් යන්නේ දවටනය ගැන. දවටනයේ අපි විවිධ දේවල් අත්හදා බලමින් ඉන්නවා. සමහර ඒවා සාර්ථක වෙනවා, සමහර ඒවා අසාර්ථක වෙනවා. ඉතින් අපි කොහොමවත් මේමයි. මේ රට වෙනස් කරන්න බලය ගන්න වෙන්නේ මේ ඉන්න ජනතාවත් එක්කම තමයි. හරිද? ඉතින් අපි ඒ නිසා ජනතාවට අපහාස කරන්න යන්නේ නැහැ. හැබැයි ජනතාව තේරුම් ගන්න ඕනේ. 2019 නොවැම්බර් මාසෙදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දීපු ජනතාව දැන් තේරුම් අරගෙන නැද්ද රැවටුණා කියලා? වෙනමක්වත් ඕනේ නැහැ. මම මේ ළඟදී අපේ කළුතර පැත්තේ පන්සලක ආදාහන උත්සවයකට ගියාට පස්සේ නායක හාමුදුරු කීප නමක් මට වට කරගෙන කිව්වා බලන්න මහත්තයෝ මේ තරම් අපිව රවට්ටයි කියලා හිතුවේ නැහැ කිව්වා. හරිද? තොණ්ඩමන්ගේ අවමගුල. කරුණාගේ ප්‍රකාශ. ඊට පස්සේ මහ බැංකුව බැඳුම් කර වංචනිකයන් දඬුවම් නොදීම. විල්පත්තු වනසංහාර ගැන දඬුවම් නොදීම. තව මේ ආදී කරුණු රටේ එක විනයක් එක නීතියක් ක්‍රියාත්මක නොවීම. මේ සියල්ල ගත්තට පස්සේ ජනතාව බලනවා කෝ කිව්ව දේ වෙන්නේ නැහනේ. සද්ද විතරයි වැඩ නැහැ. ඒසා ජනතාව ඒක තීරුම් ගන්න. අපි සමත් වෙන්න ඕන ඒ රැවටීමට ලක් වෙච්ච ජනතාව මෙතෙන්ට එනකොට අපි ඒ ජනතාව ආකර්ෂණය කරගන්න. ඉතින් අපි ඒවා කරගෙන යනවා බලමු. ඉතින් මේ මැතිවරණ කියලා කියන්නේ විශේෂ මැතිවරණයක්. සාමාන්‍ය ජනාධිපතිවරණයකදී දෙන්නෙක් අතර තරඟයක් තිබ්බට මහ මැතිවරණ තියෙන 225ක් අතර තරඟයක්. ජනතාව පිළිගන්න ඔබ කිව්වා වගේම පළවෙනි වටේදීම ජේපී එක පාර්ලිමේන්තුවේ ඉන්නට ඕනේ. අපේ ප්‍රශ්නයක් කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය තමයි. ඉතින් ඒ විශ්වාසය අපිට තියෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා මහ මැතිවරණ. වැඩි සද්ද දාන්න ඕනේ නැහැ. හොඳයි. සද්ද බද්ද නැතුව වැඩ කරන ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා එක්ක අපි අද දවසේ දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවතත් දේශපාලන සංවාදයත් එක්ක සම්බන්ධ වෙමු. හොඳයි ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් එක්ක ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද දවසේ අප මැදිරියට කැඳවාගෙන ආවේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්. දැන් ඔබතුමන් කිව්වා මේ සද්දේ විතරයි වැඩ නැහැ කියලා. අපි විරාමයට කලින් කතා කරපු කතාවේදී මේ පැවති ආණ්ඩු වල පවතින ආණ්ඩුව සහ පැවති ආණ්ඩුව වල අයත් එක්ක. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයත් එක්ක සන්දානගත වුණා. ඊට පස්සේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ රජයත් එක්ක සන්දානගත වුණා. වැරදි. මහින්ද රාජපක්ෂ රජයට සහාය පළ කරා. වැරදි. ඊට පස්සේ අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය පළ කරා. වැරදි. දැන් මෙහෙම එකතු වෙලා ඒගොල්ලන්ට සහයෝගය පළ කරලා හැමදාම කාට හරි මුක්කුවක් ගහගෙන ඉඳලා දේශපාලනය තුළ පවතින උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ සීනුව පැත්තකට දාලා මාලිමාව අතට අරගෙන ජාතික ජන බලවේගය කියලා නමක් අරගෙන තනි ගමනක් යන්න හදනවා. මොකද්ද මේ ගමනේ? ඔය හරි. පැහැදිලි. ඕක නිකන් බහුල ප්‍රශ්නයක්, සුලභ ප්‍රශ්නයක්. ඕකට ප්‍රශ්නය නිවැරදි වෙන්නේ ප්‍රශ්නයට පදනම් වෙන තොරතුරු හරිනම්. අපි මේ රටේ අවුරුදු 72ක ඉතිහාසයේ නිදහසෙන් පස්සේ ආණ්ඩුවක් ඇතුළේ ඉඳලා තියෙනවා. කොච්චර කාලයක්ද? මාස 14ක්. මාස 14යි. එතනින් එහාට මොකක්වත් නැහැ. ජනාධිපතිවරණවලදී අපි විවිධ තීන්දුව අරගෙන තියෙනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඇයි ඔබ කියන්නේ නැති 94 දී අපේ ඡන්ද වලින් තමයි චන්ද්‍රිකා දිනුවේ කියලා. 94 දී අපි මර්ධනයෙන් පස්සේ දේශපාලනට ඇවිල්ලා අපේ අපේක්ෂක නිහාල් ගලප්පත්ති ඔහුව එක මොහොතකදී ජනාධිපතිතුමා කලින් අපි ඉල්ලා ආස් කරගත්තා. ඒතර කවුරු හරි කියන්න පුළුවන් JVP එකට දෙන්න තිබ්බ ඡන්ද තමයි චන්ද්‍රිකාට ගියේ චන්ද්‍රිකා දිනුවේ එකෙන් කියලා. එහෙම කියන්නේ නැහැ නේ. ඔබ හිතනවාද 94 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඕනනම් එහෙම කියන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද නිසා කියලා. හැබැයි භීෂණ සමයක් අවසන් වෙලා ඒ ආසන්න කාලය තුල ජනතාව ඔබට ඔබගේ පක්ෂයට දීපු ඡන්ද නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනුවා කියලා ඔබ හිතනවාද? අපි ඉවත් වුණාට පස්සෙත් අපිට ඡන්ද දීලා තියෙනවා මිනිස්සු. හරිද? එතකොට මම කියන්නේ හැදුවේ මේ ජනාධිපතිවරණයේදී අපි අනුගමනය කරපු දේශපාලන උපක්‍රමයක් තියෙනවා. ඊළඟට 2005 දී ඇත්ත 2005 දී ඍජුවම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයෙන් අපි වැඩ කළා. ඒක හරි. හැබැයි රජයක් පිටවන්න නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන්න උදව් කළා. එතනින් පස්සේ විපක්ෂ ගිහිලා වාඩි වුණා. 2015 දී ඒ තරම්වත් ඒ කියන්නේ අපි 2015 කිව්වේ මොකද්ද?
මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්නට ඡන්ද දෙන්න කියලා. එකෙන් කොට අනියමෙන් කියන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනවා කියලා. හැබැයි එවැනි උපක්‍රම කීපයක් අපි ජනාධිපතිවරණවලදී අනුගමනය කරලා තිබෙනවා. ඒකේ අදහස් වෙන්නේ නැහැ මෙමය. ඒක රාජ්‍ය කියන්නේ ආණ්ඩුවකට ඇතුළු වුණා කියන එක අදහස් වෙන්නේ. ආණ්ඩුවකට ඇතුළත් උනේ එකම එක වතාවයි 2004 ඔය කියන මාස 14. අපි මොනවද කළේ සහ ඇයි ආණ්ඩුව ඇතුළත් වුනේ? ඒක හරි වැදගත්. මොකද මේ අවුරුදු 16ක ඉතිහාසයේ ගොඩක් අයට අමතකයි සහ ගොඩක් අය මතක තියාගෙන ඉන්නේ Tamanට මතක තියාගෙන කැමති දේවල් විතරයි. ඉතිහාසෙම බෑනේ. ඉතිහාසයේ කාලිංගමාග ආප් එකත් මතක තියාගන්න ඕන. පරාක්‍රම බාහු රජුරෝ වැව්වද එකත් මතක තියාගන්නට ඕනේ. 2004 ඔබට මතක නම් 2002 පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව LTT එකත් එක්ක ගැහුව සටන් ග්‍රාම ගිවිසුමක්. සටන් ග්‍රාම ගිවිසුමේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද? අන්තර්වාර ස්වයං පාලන අධිකාරී. එතකොට උතුරයි නැගෙනහිර එකතු කරලා තිබ්බ ජයාජාවද 1988 ඉඳලා එකතු කරපු උතුරු නැගෙනහිර මේගොල්ලෝ වෙනම ස්වයං පාලන අධිකාරියක් හදලා ඒකේ බලය දීලා LTT එක ප්‍රමුඛ කණ්ඩායමකට ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ අහනවා උතුරු නැගෙනහිර මිනිසුන්ගේ පමණක් ඕගොල්ලෝ කැමතිද ලංකාව එකට ඉන්න නැත්නම් වෙන්වල ඉන්න කැමතිද කියලා. හරිද? ඕක තමයි යන ගමන. ඕක තමයි සුඩානේ ගියේ. ඕකට මුල්ුනේ දැන් ඔය පොදු ජන පෙරමුණේ සභාපති වෙන මහාචාර්ය ජී.එල්. පීරිස් තමයි ඔගේ සාකච්ඡාවේ ප්‍රමුඛයා බවට පත් වුනේ. අපිට ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වට්ටන ඕමනාව තිබුණා ඔන්න ඔය ක්‍රියාවලිය පරාජයටපත් කරන්න. අපි ඒක නොකරනම් යුද්ධයක් අවසන් කරන්න හම්බෙන්නේ නැහැ. LTT එක රාජ්‍ය තාන්ත්‍රික ආණ්ඩුවක් මේ පිහිටවනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධානයක් ගැහුවා. විපක්ෂයට වෙලා නිදාගෙන හිටපු ශ්‍රී ලංකාවේක අවදි කරගෙන UNP එක පරද්දලා ආණ්ඩුවක් හදලා ආණ්ඩුව ඇතුළේ ඇමතිකම් ගත්තා. හරිද? මාස 14ක්. ඒ මාස 14 ගැන මේ රටේ කිසිම කෙනෙකුට විවේචනයක් නැහැ අපි ඇමති ධූරවල වැඩ කරේ නැහැ කියලා. මම දීවර අමාත්‍යාංශ හිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලිකම් හැටියට සුනාමිය ආවේ අපි ඉන්න කාලේ. අපි සුනාමියෙන් දීවර කර්මාන්තේ ගොඩ ගත්තා. බොහෝ දින දීවර යාත්‍රා රාශියක් විනාශ වුණා. අපි ඒවට අය හදලා දුන්නා. පානදුර දීවර වලයි අපි හැදුවා චීන ආධාර ඇතුව. සයින්ද මරුතු වල වරායන් ගණනාවක් අපි ගොඩ නැංගුවා දීවර නැංගුරන්තර වල සහ වරායවන්. ඊළඟ කෘෂිකර්ම අමාත්‍යාංශය අපේ අනුශානායක සහෝදරයා තමයි ඇමති. කෘෂිකර්ම අමාත්‍යාංශය 1948න් පස්සේ ගන්න පුළුවන් වැඩිම යලකන්නේ අස්වැන්න අරගෙන පෙන්නවා. වැව් දසදහසක් ව්‍යාපෘතියෙන් පළවෙනි අවුරුද්දේ වැව් 990ක ආසන ප්‍රමාණයක් අපි අවසන් කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අස්වැන්න වැඩි වෙච්ච එක. කිරිගොවි ගම්මාන හැදුවා. පශු සම්පත් කර්මාන්තය දියුණු කරන්න වැඩ පිළිවෙල අරගෙන ආවා. අදත් අපේ දිස්ත්‍රික්කවල සමහර තැන්වල තියෙනවා පළතුරු ගම්මාන. ඒවා අදත් මේ මිනිස්සු මතක් කරනවා. අපි තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැදගත් වෙන පර්යේෂණ ආයතන හැදුවේ. අනිත් කුඩා කර්මාන්ත එහෙමයි ඊළඟ සංස්කෘතික අමාත්‍යාංශය. ජාතික උරුමයන් හා සංස්කෘතික අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශ අතර අපි කළා. අපි අමාත්‍යාංශයෙන් එනකොට මතක තියාගන්න බොහෝ අය ඇඬුවා. අමාත්‍යාංශවල වැඩ කරපු අය. සාමාන්‍යයෙන් ඇමතිවරයා මාරු වෙනකොට සේවකයෝ සතුටු වෙනවා. අපි එනකොට බොහෝ අය ඇඬුවා. අපි කරපු අමාත්‍යාංශ හතරෙම අපි එළියට එනකොට අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් ඉතුරු කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ බස් දෙකක්, දීවර අමාත්‍යාංශයේ එක බස් රථයක්, කුඩා කර්මාන්තර දෙකක්, සංස්කෘතික එකක් බස් අරගෙන දීලා ආවා. අදත් ඒ අමාත්‍යාංශවල සේවකයෝ වැඩට එන්නේ යන්නේ බස් වල. ඔය වෙන අමතුරු කරව වැඩ නෙමෙයි මේවා. අපි එහෙම කරලා පෙන්නුවා. හැබැයි අපි ආණ්ඩුවට ඇතුළත් වෙච්ච හේතුවම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒ ආණ්ඩුව ඇතුලේ කරන්න යනකොට එයා සුනාමියෙන් පස්සේ සුනාමි සහන මණ්ඩලය කියලා එකක් ගෙනල්ලා අරාන්තරවාර ස්වයං පාලන අධිකාරිය වෙනමකින් ගේන්න හැදුවා. ඒතර අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ ලොකු ෆයිට් එකක් දුන්නා. අපි කැබිනට් එකේ ෆයිට් කරනකොට ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් මෛත්‍රීපාල සිරිසේන. ඔහු කිව්වා JVP එක ආණ්ඩුවෙන් ගිහිල්ලා ආණ්ඩුව වැටුණත් අපි සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කරනවා කිව්වා. අපි කව කරලා බලමු කියලා අපේ හතර දෙනා ඇමතිකන් දාලා එළියට ආවා. ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපි ඒක පරාජයටපත් කළා. මේක මේ රටට ඉතුරුවක් මතක තියාගන්න. සුනාමි සහන මණ්ඩලය පරාජයටපත් කරේ නැත්තම් හරිද? මේ රටේ වෙනම රාජ්‍යයක් නිර්මාණය වෙනවා. එළියට ඇවිල්ලා නිකන් හිටියේ නෑ. ආයෙ උසාවි ගිහිල්ලා උතුරයි නැගෙනහිර වෙන් කළා දුන්නා. අපි එහෙමයි වැඩ කළේ. ඒතකොට ඒවා මම කියන්නේ මෙහෙම ගොඩක් අයට මෙහෙම තියෙනවා. අපි ආණ්ඩුවට ඇතුළත් වෙච්ච කාරණේ මතකයි. හරිද? මාස 14න් පස්සේ ආපු කාරණේ මතක නෑ. ඇතුළත් උනේ එකම හේතුවකට එළියට ආවෙත් එකම හේතුවකට. ඒ දෙකෙන් එකක් විතර මතක නොවෙන්න හේතුවක් නැහැනේ. ඔය හැම අවස්ථාවකදීම
රැවටිලා කියලා හිතෙන්නේ නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ යම්කිසි පාර්ශ්වයකට උදව් කරනවා ඊට පස්සේ ඒ පාර්ශ්වය බලයටපත් වෙනවා ඊට පස්සේ එතනින් එළියට එනවා ඇමතිකන් ටික දාලා ආයි උදව් කරනවා ආයි ඒගොල්ලන්ට විරුද්ධව කතා කරනවා. හිතෙන්නේ නැද්ද මේ දීග කාපු හැම කසාදෙම කුරුටු ගන්න වෙනකොට මේ රැවටීම කියන එක හින්දා තමයි දික්කසාද වෙන්න සිද්ධ වුනේ කියලා. සමහරු හිතාගෙන ඇති මේ JVP එකම රවට්ටන්න පුළුවන් කියලා. ඔබ හිතනවාද මේ 2004 UN පියාණ්ඩුව පරද්දලා අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය හරෝපයක අපි රැවටීමක් කියලා. එහෙම නැත්නම් 2005 චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා සුනාමි සහන මණ්ඩලය පරද්දපු එක අපි රැවටීමක් කියලා. එහෙම නැත්නම් උතුරායනකට වෙන් කළ දීප එක අපි රැවටීමක් කියලා. ඉතින් කතා පටන් ගත්ත තැනදී කතා කරගත්ත දේ නෙවෙයිනේ ඇතුළට ගියාම සිද්ධ වෙන්නේ. ඒ නිසානේ ඔබේ පක්ෂය එළියට එන්නේ. ප්‍රතිඵලය මොකද්ද? හැමතිස්සෙම. ප්‍රතිඵලය මොකද්ද? 2004 UN පියාණ්ඩුව පරාජයට පත් කිරීම. 2005 දී අන්තර්වාර මේ සුනාමි සහන මණ්ඩලය පරාජයට පත් කිරීම. 2006 දී තුනකට වෙන් කළ දීම. ඉතින් මේ ප්‍රතිඵල අදත් තියෙනවානේ. ඔය 88 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එකතු කරපු තුරුනැගෙනහිර ජේ.ආර්. ජයවර්ධන ආර් ප්‍රේමදාස මේ චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ හැමෝම නොවැම්බර් මාසේ ගැසට් එකක් ගාලා උතුරුනැගෙනහිර එකතු කරපු එක දික් කර ගියා. අපි තමයි ශ්‍රේෂ්ඨාධිකරණ පරාජයට පත් කරේ. ඒතර මේ රටේ ජනතාවට අපු ජයග්‍රහණ නෙවෙයිද? මෙහෙමයි. සුපුන් දැන් මේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇමතිකම් අරගෙන Tamanට ගොඩ ගහ ගන්නකොට ඒව තමයි උත්කර්ෂයට නංවන්නේ. දැන් අපි ඇමතිකම් ගන්න නැතුව රට වෙනුවෙන් වැඩ කරනකොට අපෙන් අහනවා අපි රවටුණා නේද කියලා. දැන් හැමතිස්සෙම දැන් හිතන්නකෝ සමහර මම නම කියන්නේ නැහැ මේ වෙලාවේ සමහර ඇමතිවරු ඉන්නවා දැන් මම මගේ මතක ඇති කාලේ ඉඳලා හරිද හැම ආණ්ඩුවකම ඇමතිවරුනේ හැම ආණ්ඩුවකම ඇමතිවරු මට කියන්නකෝ ඒගොල්ලෝ ඇමතිකම් නැතුව සමහර කට්ටිය ඉන්නවා 94 මෙපිට ගත වෙච්ච අවුරුදු 26කට ආසන කාලය තුලදී නේද 2026කට ආසන කාලය තුලදී දින 52යි ඇමතිකම් නැතුව ඉඳලා තියෙන්නේ පිළිගන්නවද දින 52යි හැම ආණ්ඩුවකම ඇමතිවරු හරිද සමහරු නිකන් මාස 3යි 4යි අවුරුද්දයි දෙක ඇමතිකම් නැතුව ඉඳලා තියෙන්නේ එහෙම ඉන්න බෑ ඔය හැමදාම ඇමතිකම් ගන්න කට්ටිය මේ මහ මැතිවරණයෙන් පස්සෙත් ඇමතිවරු එහෙම රටක ඇමතිකම් ගන්න එහෙට මෙහෙට පයින් අය දේවත්වයෙන් සලකන්නයි ඇමතිකම් එපා කියලා රට වෙනුවෙන් වැඩ කරන අය නිකන් නිග්‍රහ කරන්නයි තිබුණාම රටක් ඉස්සරහට යන්න බෑ. නිසා මේක ජනතාව තේරුම් ගන්න ඕනේ. හරිද? මේ රටක් ඉස්සරහට යනවා කියලා කියන්නේ ඇමතිකමක් අරගෙන පාසල් මුරකරු, රෝහල්කම් කරු, CGR එකේ පොඩි තනතුරක්, CTB එකේ බස් කොන්දොස්තරකමක්, වරායේ පොඩි තනතුරක් ඒව බෙදෙන එක නෙමෙයි. එහෙම බෙදලා රට හදන්න පුළුවන් නම් මෙලා රට හැදිලා 2015 මම පාර්ලිමේන්තු ගිහිල්ලා රාජ්‍ය ගණන් කාර්ය සභාවේ කතා කරනකොට එහෙම අපිට එනවා පැමිණිලි දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරවලා කරන්නේ මොකද්ද කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. යොදවන්න බෑ. හරිද? මෙහෙම රටක් මේ තියෙන්නේ. ඇමතිවරු හිතනවා ඇමතිකම අරගෙන මේ පුංචි රස්සාවකට කෙනෙක් දාන එක තමයි තමන්ගේ ඇමතිකම වැඩි කියලා. ඉතින් අපෙන් අහනවා සමහර අය කෝගොල්ලෝ මොන රස්සාවක් දුන්නේ කියලා. අපි රස්සා දීලා නැහැ තමයි. හැබැයි අපිට ඕනකම තිබෙන්නේ මේ රටේ හැම කෙනෙකුටම රැකියාවක් කරන්න පුළුවන් ආකාරයේ පරිසරයක් නිර්මාණය කරන එක අමාරුයි තමයි. නමුත් මම හිතනවා යන්න ඕන එතනට. මේගොල්ලෝ ගිය ගමන හරිනම් අවුරුදු 72ක් තිස්සේ රුපියල් 1500ක් ගන්න ගිහිලා මිනිස්සු පෑගිලා මැරෙන්නේ නැහැ නේ සුපුන්. රුපියල් 5000 ගන්න ගිහිලා මිනිස්සු පොලිමේ තමන්ගේ අසල්වැසියත් එක්ක ගහගන්නේ නැහනේ නේද? මේ පුංචි ගානකට මේ මිනිස්සු මරන්න යන්නේ නැහනේ. එහෙම රටක් නෙමේ උරුම කරලා තියෙන්නේ. ලක්ෂ 25ක් පිට රට. ඔයා හිතනවද ඔය මිනිස්සු කැමැත්තෙන් ඉන්නේ කියලා? දරුවෝ ටික මෙහෙ දාලා බිරිඳ මෙහෙ දාලා සමහර කෙනෙක් ඉන්නවා රට ගියේ දරුවා හම්බෙන්න ඉන්න කාලේ මට කතා කරලා තියෙනවා එන්න විදිහක් නැහැ එන්නේ නැහැ සමහර විටන ආවොත් යන්න බෑ මොකද සමහර අය ඉන්නේ වීසා නැතුව යන්න බෑ ඉතින් දරුවගේ මූණ අන්තර්ජාලයෙන් බල තාත් එහෙట్లా ඉන්නවා මේ මට මේ ළඟදී කතා කරා කටාරවල මම ලයිව් කතා කරා යත් එක්ක කොරෝනා හැදිලා පොසිටිව් ඒ රූම් එකක වෙලා ඉන්නවා මං ඇයි මේකට කලින් ලංකාවට එන්න තිබ්බනේ. ඇවිල්ලා කොහොමද? ගේ හදලා නැහැ. දුව කසාද බඳින්න විදිහක් නැහැ. පුතාට උගන්වන්න විදිහක් නැහැ. මොකක් හරි කළ ඉවසගෙන මෙහෙ ඉන්න ඕන. කොරෝනා හැදිලා හොඳ වුණ රස්සාවක් කරගෙන ඉන්න පුළුවන්. නැත්තම් කීයක් හරි වන්දියක් හරි හම්බුනොත් පවුල ජීවත් වෙයි කියලා. එහෙම හදපු රටක නිකන් නේද? ඇමතිකම් අරගෙන එහෙට මෙහෙට පයින් අය තමයි මරු টොප් ඒගොල්ලෝ තමයි මේ කසාදේ හොඳට කරගෙන ඉන්නේ නේද? අපි හැමදාම රැවට්ටුවා කියලා හිතනවා නම් අපි නෙවෙයි රැවට්ටලා තියෙන්නේ. රට
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැළැක්වුවා කියලා ඔබතුමා සඳහන් කරා. දැන් එතකොට දැන් අපි හැමදාම කතා බහ කරන්නේ සිංහල ජනතාව දමිළ ජනතාව. අපේ ජන වර්ග දෙක අතරනේ වාර්ගික යුද්ධයක් තිබුණේ. හැබැයි මේ ඔය ඔබතුමා කියපු කාරණාවේදී මුස්ලිම් ජන කොට්ටාසයට යම්කිසි අසාධාරණයක් සිද්ධ වුණා කියලා හිතෙන්නේ නැද්ද? මුස්ලිම් ජනතාවත් විරුද්ධයි උතුරට නැගෙනහිර ඒකාබද්ධ කරනවට. උතුරේ බහුතරයක් දෙමළ ජනතාව. නැගෙනහිර බහුතරයක් කියලා එකක් නැහැ. නැගෙනහිර සාමාන්‍යයෙන් බැලුවට පස්සේ 3 ආසන වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඉන්නේ. එතකොට දෙමළ බහුතරයක් ඉන්න උතුරට නැගෙනහිර ඈඳුවට පස්සේදී උතුරු නැගෙනහිරම එක ජාතියක් බහුතරේ බවට පත් වෙනවා අනිත් ජාතීන් දෙකම යටපත් වෙලා. හරිද? එහෙම වෙන්න ඕනේ නැහැ මේ රටේ. මොකද මේ ඒ කියන්නේ මේකේ නිජබිම් කියලා එකක් නැහැ කාටවත්. උතුරේ නිජබිම අර කට්ටියගේ දකුණු මේ නැගෙනහිර නිජබිම මේ කට්ටියගේ මධ්‍ය කඳුක නිජබිම තව කට්ටියකගේ දකුණු නිජබිම තමයි තව කට්ටියගේ. එහෙම නැහැ. මේ රටේ ඉපදිච්ච කාගෙත් නිජබිම තමයි මේක. කවුරුත් මේකට අයිතිකාරයෝ. මේකේ අර අයිතිකාරකමේ උස් පහත් කන්නේ. මෙහි ඉපදුනා නම් රට වෙනුවෙන් වැඩ කරනවා නම් රට ආරක්ෂා කරගන්න මැදිහත් වෙනවා නම් ඒ හැම දෙනාම මේ රටේ සැබෑ අයිතිකාරයෝ. අපි ඉන්නේ ස්ථාවරේ. හරිද? මේ රටේ උතුරේ ඉන්න ඕන කෙනෙකුට දකුණේ වල පදිංචි වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැගෙනහිර ඉන්න ඕන කෙනෙකුට බටහිර වල පදිංචි වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රස්සාව කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තමන් අදහන ආගම අදහන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තමන් අනුගත වෙලා ඉන්න සංස්කෘතිය තුළ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි අයිති ආරක්ෂා කරනවා. අපි අයිති ආරක්ෂා කරනවා. මේ ආගම් සහ දර්ශනයන් ඇතුලේ මහා ලොකු වෙනස්කම් නැහැ. හැම ශාස්ත්‍රවරයම දේශනා කරලා තියෙන්නේ සමාජයක් සමගි සම්පන්නව බැඳගෙන තියාගන්නේ කොහොමද කියන එක. කෙනෙක් ඒකට ස්වර්ගය පෙන්වන්න පුළුවන්, කෙනෙක් ඒකට අපාය පෙන්වන්න පුළුවන්. මේ ආදි දේවල් තියෙනවා. හැබැයි කියන්නේ මොකද්ද? ජීවත් වෙලා ඉන්න කාලේ සමගියෙන් සම්පන්නව හිටපල්ලා. නැති එකාට උදව් කරපල්ලා. කෙනෙක් මරන්න එපා. බොරු කියන්න එපා. නේද? මේ ගහකොළට ආදරය කරන්න. මේ ලෝකේ ආරක්ෂා කරන්න. හැම ආගමෙම හරේ ඒකනේ. ඉතින් ඒක කියපු තැන අනුව ඒක කිව්වේ ඉන්දියාවේ නම්, ඒක කිව්වේ මැද පෙරදිග නම්, ඒක කිව්වේ යුරෝපයේ නම්, ඒක කිව්වේ චීනේ නම්, ඒක කිව්වේ ලතින් ඇමරිකාවේ නම් ඒ සංස්කෘතියට අනුව ඒකේ කියන ආකාරය යම් යම් විදිහට වෙනස් වෙලා ඇති. නමුත් හරේ එකයි. ඉතින් පස්සේ කාලේ ඔය ආගම් රාජ්‍යයට ගැට ගැහුණාම ආගම් ප්‍රභූන් අතර ගත්තාම මේ ඒවට විවිධාකාර දේවල් එකතු වුණා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. නැත්තම් ආගම් බිහි වුණේ පොදු ජනතාව ඇතුලේ. ආගම් බිහි වුණේ පාලක පන්ති ඇතුලේ නෙමෙයි. පාලකයෝ උදාහරණයකට ගන්නකෝ. පොදු ජනතාව අතර බිහි වුණු ක්‍රිස්තියානි ආගම ඒ ක්‍රිස්තියානි ආගම දේශනා කර විශ්වාසයට අණගහපු පාලකයෝ පස්සේ කාලෙක ඒගොල්ලන්ගේ රාජ්‍ය ආගම බවට ක්‍රිස්තියානි පත් කරගත්තා. ඒ වගේ තමයි. හරිද? පොදු ජනතාවට ආගම දේශනා කරේ පාලකයන්ට නෙමෙයි. හැබැයි පාලකයෝ පස්සේ කාලෙක තමන් අත්පත් කරගෙන තමන්ට ඕන විදිහට වෙනස් කරගත්තා. ඉතින් අපි කියන්නේ ආගමේ හරයන්ට යන්න, දර්ශනයන්ට යන්න ඒවැ තියෙන්නේ සමගි සම්පන්නව ජීවත් වෙන්න කියන එක මනුෂ්‍යත්වයගේ කරන කියන එක. ඔබතුමා සමගි සම්පන්නව ජීවත් වීම මනුෂ්‍යත්වය ගැන කතා කරනවා. හැබැයි ආසන්නතම සිද්ධියක් මතක් කරනවා ලංකාවේ එක්තරා පෞද්ගලික නාලිකාවක දේශපාලන සාකච්ඡාවක විරාමයක් වෙලාවේ ඇතිවෙච්ච මුස්ලිම් ජනතාව සම්බන්ධ ඇතිවෙච්ච කතා බහක් ඒ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ මුදා හැරුණා. එතනදී අදාළ නිවේදකයා සහ ජනතා නියෝජිතයෝ ඒ ජනවර්ගය පිළිබඳව කතා බහ කරනවා අපි දැක්කා. ඒ කණ්ඩායමේ ඔබතුමා නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයෙකුත් හිටියා. හැබැයි ඒ කතා බහ සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ ඇති වුණාට පස්සේ ඔබතුමාගේ පක්ෂය මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් ප්‍රකාශ කිරීමක් කරේ නැහැ. මේ ගැන කතා කරේ නැහැ. එතකොට ටීවී එකට ඇවිල්ලා මේ දේශපාලන සාකච්ඡාවල වාඩි වෙලා අපි එකමුතු වෙන්න ඕන. අපි හැමෝගෙම දේශය මේක කියලා නිකන් වචන වලින් කියනවා කියලා මට හිතෙනවා ඔබතුමාලා මේ වගේ දේවල් සම්බන්ධයෙන් එලිපිට කතා කරන්නේ නැත්තේ. ඇයි එදා කතා කරන්න බැරි වුණේ? ඔය කතාව සම්බන්ධයෙන්. දෙරණ නාලිකාවේ වසන්ත සමරසිංහ ගිහිලා වෙච්ච සිද්ධියනේ. ඕකද ප්‍රශ්නේ. දැන් අපි මේ සමගිය ගැන කතා කරාට අපි එහෙම වැඩ කරන්නේ නේද? අපි නිකන් උඩින් එකක් යටින් එකක් කියන්න ගන්න උදාහරණය ඕකද? මම පහුගිය අවුරුදු 6 කළුතර දිස්ත්‍රික්කයේ 2014 දර්ගනගරේ අලුත්ගමදී මුස්ලිම් ජනතාවට ගහනකොට පළවෙනිම ඒක වළක්ව ගන්න මැදිහත් වෙච්ච කෙනෙක් මම. කරන්න පුළුවන් හැම මැදිහත් වීම කරා අවාසනාවට වලක්ව ගන්න බැරි වුණා. ගැහුවට පස්සේදී
ඇඳිරණීති ASCII තමයි අපි ගියේ. බේරුවල මිනිස්සු දන්නවා. ජාමියා නලිමියා එක ඇතුළු ඒ පාසල් වලට ගිහිල්ලා අවතැන් කඳුරු වලට ගිහිල්ලා අපි මොනවද කරේ කියලා. හරිද? එතකොට අපිටත් තර්ජන ආවා. අපිව නිග්‍රහයට ලක් කරා. හැබැයි අපි ජාතික සමගියේ කොඩිය අතහැරියේ නැහැ. හරිද? අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මේ රටේ ජාතීන් අතර සමගිය තහවුරු කරන්නට. එතකොට ඒ ඔක්කොම තියෙද්දී දැන් මේකේ මොකද්ද මේ? වසන්ත සමරසිංහ අපේ සහෝදරයා ඒ සාකච්ඡාවේදී කවුරු හරි බලාපොරොත්තු වෙනවා ඒකට මැද්දට පැනලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරයි කියලා. හැබැයි විරාමයෙන් පස්සේ වසන්ත පැහැදිලිවම අපේ ස්ථාවරේ කිව්වා. ඒ විනාඩි ගානකදී මම පිළිගන්නම් රයිට් වසන්ත එතෙන්දි කිව්වනම් හොඳයි කියලා. හරිද? අර සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැතුව එතෙන්දිත් අපේ ස්ථාවරේ කියලා පැත්තවල හිටියනම් හොඳයි කියලා මම ඒකත් පිළිගන්නම්කෝ. හැබැයි අපිව මයින්න තියෙන එකම සාධකය ඒකද? මටත් ඔය කීප දෙනෙක් කිව්වා මේ ඕගොල්ලෝ මේකද කරන්නේ නැහැ කියලා. අපි කරපු 1000ක් අමතක කරලා මේ එක දශම කෑල්ලක් අල්ලගෙන ඔය තියෙන්නේ. ඒකෙන් කියන්න බෑ අපේ ස්ථාවරේ මොකද්ද කියලා. අපි කරපු වැඩ ගැන බලන්න. මේමයි දෙපැත්තෙන් ගුටි ගන්න බෑ. එන එකයි. හරිද? මම කියන්නේ ඒකයි. අපිට මුස්ලිම් ජනතාව වෙනුවෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වීම නිසා එක පාර්ශවයක් ප්‍රහාර එල්ල කරනවා නම් ඒ ප්‍රහාරයට ගොදුරු වෙන්නයි මෙවැනි සිදුවීමක් නිසා මේ ඕගොල්ලෝ වැඩක් නැහැ ජාතික සමගිය ඕගොල්ලෝ නිකන් බොරු කරන්න කියලා අර පැත්තේ ප්‍රහාර එල්ල දෙකක් බෑ මේ ප්‍රශ්නේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හරියට මම කියන එක තේරුම් ගන්නකො ඒ කියන්නේ මෙහෙමයි මේ ප්‍රශ්නේදී පැති දෙකකින් කන්න බෑ එන එකයි හරිද අපි ඒ මොහොතේදී අපි බොහොම පැහැදිලි ඊට පස්සේ අපේ වසන්ත සමරසිංහ සහෝදරයා මේ ගැන ප්‍රකාශිකුත් නිකුත් කරා හරි ඒව බලන්න කියලා මම කියනවා ඊට වඩා බලන්න අපි මොනවද පහුගිය කාලේ කරා කියලා වෙන මොකුත් ඕනේ මේ කොරෝනා වසංගතයේ කාලේ දර්ග නගරේ යම් ඒකට අපි කියන්නේ මනස සෙමින් වැඩෙන දරුවෙක් එවැනි දරුවෙකුට පොලිසිය කීප දෙනෙක් පහර දුන්නා බරපතල අසාධාරණ එකක් ඒ දරුවාගේ ආබාධය විතරක් නෙමෙයි ආබාධයක් නැති වුණත් එහෙම ගහන්න බෑ හිරිහැර කරන්න බෑ කවුද මැදිහත් උනේ වට අපිනේ ගිහිල්ලා ඒ දරුවා වෙනුවෙන් පෙනී හිටියේ හරිද ඒක අපි ඒව අතහැරලා නැහැ එකක්වත් ඔය අපේ දිස්ත්‍රික්කේ දර්ගනගරේද අලුත්ගමද බේරුවලද වැලිපැන්නද වයංගල්ලේද ජාතික සමගිය ජාතික ගැටුම් ඇති වෙච්ච වෙලාවට ගම් වතුර ආපු වෙලාවට අපි තමයි මැදිහත් වෙන්නේ සෞඛ්‍ය සායන කරන්නේ මම ගිහිල්ලා අපි රත්තර බලකා තමයි වැඩ කරන්නේ බලන්නකො ගිහිල්ලා ඒ පැත්තේ මං මුස්ලිම් දරුවෝ ඉගෙන ගන්න පාසල් කීයකට මම උදව් කරලා තියෙනවද කියලා. බේරුවල මරදානි දරුවෝ 20 දෙනෙක්. පිරිමි දරුවෝ 20 දෙනෙකුට පාසලක් නැතුව 6 පන්තියේ. ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන ගියා සම්පූර්ණයෙන්. මම මැදිහත් වෙලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියත් ඉස්කෝලේට අරගෙන ගිහිල්ලා ඒ ළමයි 20ම දැම්මා සෑම් රිෆයි පාසලට. අද ඒ දරුවෝ ටික ඉගෙන ගන්නවා. නැත්තම් ඒ දරුවෝ ටික ගෙදර පරදාවට රෙදි දුන්නේ කවුද? ඔය කෑ ගන්න කවුරුත් දුන්නේ නැහැ. ඒ සංස්කෘතික අවශ්‍යතාවයක් වෙච්ච ඇඳුම් මේ පරදාව කොටතර රෙදි වෙන් කරේ අධ්‍යාපන මතිවරු නෙවෙයි විතේරස් සහෝදර සංස්කෘතික මතිවරුලා ඉන්න කාලේ 2004. හරිද? තරාදී ඒ පැත්ත ගොඩාක් බරයි. හරිද? ඒ පැත්ත ගොඩක් බරයි. මේ පැත්තේ මේ එක මම කියන්නේ හරි ඒකේ තෝන්නම් යම් අතපසු වීමක් කවුරු හරි දකිනවා නම් අඩුපාඩුවක් ඇතර ඕන ඒකත් පිළිගන්න. හැබැයි මතක තියාගන්න ඒකෙන් මේ පැත්ත හැලු කරන්න යන්න එපා කියලා. අපි රට පුරා දේශපාලනය කරන පක්ෂයක්. අපි දෙමළ ජාතික සන්ධානය නෙමෙයි. මතක තියාගන්න. දෙමළ ජාතික සන්ධාන නම් අපි වැඩ කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් විතරයි. අපි මුස්ලිම් කොංග්‍රස් එකක් නෙමෙයි. අපි සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් එකක් නෙමෙයි. අපි දෙමළ හරි මුස්ලිම් හරි නම දාගෙන වැඩ කරන පක්ෂයක් නෙමෙයි. අපි රටේ හැම ජනතාවෙම වැඩ කරන පක්ෂයක්. ඒ නිසා මෙවැනි සිදුවීම් වලින් මම මේක අවධාරණය කරන්නේ මේවැනි සිදුවීම් වලින් අපි ලබා දෙන සහයෝගය හැල්ලු කරලා අපි පැත්තකට කරන්න යනවා නම් ඒකෙන් හානි කරගන්නේ මතක තියාගන්න මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව. ඒගොල්ලෝ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ඕන කරදරයක් වුණාම පෙනී ඉඳින එක ඡන්ද වෙනුවෙන් මම දන්නවා ඔය මතේ එන්නේ කොහෙන්ද කියලා. ඡන්ද වෙනුවෙන් ඕක උඩ දාලා ඩෑෂ් ගහන්න හදනවා නම් ඒකේ අවසානයේ හානිය කරගන්නේ මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාව. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා අපි කරපු ඇත්ත වැඩත් එක්ක කතා කරන්න අපෙන් අහන්න ඇත්ත. ඒ කියන්නේ
සමහර විට කවුරුත් බලාපොරොත්තු වෙන සිංහල ජනතාව බලාපොරොත්තු වෙන 100%ක් අපිට කරන්න බැරිලා තියෙනවා. එහෙම තියෙනවනේ. දේශපාලන ව්‍යාපාරයකට එහෙම කරන්න බෑනේ. හැබැයි අපි අතින් අඩපාඩු. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දිරම් වෙලා නැතුව ඇති. නමුත් අපේ ස්ථාවරය ජාතික සමගිය සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරීම, යාගම දෙහිම නිදහස ආරක්ෂා කිරීම අපි ඒ වෙනුවෙන් පෙනී දිනවා. සනිකම් මේ ඡන්ද ඉස්සරහ තියාගෙන ඔය පොඩි පොළු ගහන එක වැරදි. ඔය ඔබතුමා සඳහන් කර මනස සෙමෙන් වැඩෙන දරුවාට ශ්‍රී ලංකා පොලිසිය විසින් එල්ල කළ පහර දීම සම්බන්ධ පුවත මුලින්ම වාර්තා කළේ UTV නාලිකාවේ ප්‍රවෘත්ති අංශයෙන්. ඒ බවත් මතක් කරන්න ඕනේ. දැන් මම එනවා මේ තව ප්‍රශ්නකට ඊට කලින් අපිට කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයෙන් අනතුරුව අපි සූදානම් නැවතත් දේශපාලන සංවාදයේ සමග සම්බන්ධ වෙන්න. හොඳයි අපි නැවතත් ෆියුචර් මිනිට්ස් දේශපාලන සංවාදයත් සමග අද දවසේ ජාතික ජන බලවේගය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන් අපත් සමග සම්බන්ධ වෙන්නේ. දැන් ඔබතුමා නියෝජනය කරන්නේ කළුතර දිස්ත්‍රික්කය. ලංකාවේ ජනාධිපතිවරයෙක් කැරෙන්න අනිත් සියලුම තනතුරු දරපු දේශපාලනඥයෝ කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් එතකොට ඒට එහා ගිය විවිධ අමාත්‍ය ධුර දරපු අය අද වෙනකොට වර්තමාන රජයේ ප්‍රබලයි කියලා ජනතාව විසින් මාධ්‍ය මගින් උලුප්පා දක්වපු සමහර චරිතත් කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා. ඊටාම කුප්‍රකට ඉතිහාසයක් තියෙන. ඒක කෙලින්ම කියන්න ඕනනේ. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ කළුතර ජනතාවට බොන්න වතුර ටික තිබුණේ නැහැ. කළුතර කියන්නේ බස්නාහිර පළාතේ බෝඩ එක මේ සීමාව. එතකොට දැන් ඊට වඩා හොඳට වතුර බොන වතුර එක මේ අති දුෂ්කරයි කියලා සම්මත ප්‍රදේශවලත් තියෙනවා. මේ ජනතාවට තිබුණේ ලුණු වතුර බොන්න තමයි ප්‍රශ්නයක් තිබුණේ. ඒ වගේම අපි දැක්ක කළුතර ලස්සන කරපු කැලිඩෝ වෙරළ විනාශ වෙලා ගිය හැටි. ඒක විනාශ වෙලා යනකොට ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයෝ දීපු පිළිතුරු අපි දැක්කා. දැන් මේ වගේ ජනතාවගේ කතිරෙන් ඇවිල්ලා ඒ කතිරේ අතිශය අමානුෂික ලෙස අවභාවිත කරපු දේශපාලනඥයන්ගෙන් පිරුණු කළුතර දිස්ත්‍රික්කයෙන් ඔබතුමා ජාතික ජන බලවේගයෙන් ඉදිරියට එනවා. මේ සැරෙත් ජනතාවගේ කතිරේ අවභාවිත වෙයිද? ඒ වෙනුවෙන් ඔබට ජාතික ජන බලවේගය තුල තිබෙන සැලසුම මොකක්ද? ඇත්තටම ඉතින් ජනතාව ඔය කියපු කරුණු පිළිබඳ අවධානය යොමු කරොත් ලුණු වතුරත් බීලා හරිද කැලිඩෝ එකත් නැති කරගෙන ගිහිල්ලා ඒවා විනාශ කරපු කට්ටියම කතරේ ගහනවා නම් ඉතින් බලන්න ඕනේ ජනතාව කොහොමද කල්පනා කරන්නේ කියලා. මට මතකයි අතට ඔබ කිව්වට වඩා බස්නාහිර පළාතේ නගරයක් වීම නෙමෙයි. ලංකාවේ වැඩිම ජල කඳක් අරගෙන මුහුදට වැටෙන ගඟ තමයි කළු ගඟ. මහවැලි ගඟ දිගම ගඟ වුණාට ලංකාවේ තියෙන ලොකුම ගඟ කළු ගඟ. කිලෝමීටර් 120ක් දුර ගෙවාගෙන රත්නපුර කළුතර ශික් වලින් ඇදිලා කළුතරින් මුහුදට වැටෙනවා. එවැනි ජලකඳක් මුහුදට වැටෙන දිහා බලාගෙන අපේ දිස්ත්‍රික්කයේ මිනිස්සු කළුතර, බේරුවල, වාද්දුව, දොරංගොඩ වගේ ප්‍රදේශවල 2009 ඉඳන් පෙබරවාරි මාර්තු මාසවලයි 2016 ඉඳන් ඒ මාස දෙකට අමතරව සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලයි ලුණු වතුර බොනවා. මේකට ඉස්සෙල්ලාම පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනල්ලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරේ මම 2016. එතකොට ওই ප්‍රශ්න කවුරුත් අත තියලා තිබුණෙත් නැහැ. මම විශේෂ පුද්ගලික මන්ත්‍රී මේ කල් සභාව කල්තබන අවස්ථා යෝජනාවක් අරගෙන මේ ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ වකට ඇමතිවරයා හිටපු ජල සම්පාදන ඇමතිවරයා මට මතක රවුෆාගේ ඇමතිවරයා වගේ ඔහු මේකට මෙන්න මේවා කරනවා කියලා කිව්වා. ඊට පස්සේ දිගින් දිගට අපි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කළා. ඊට පස්සේ අවසානයේදී මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕන මෙන්න කියලා තීදිත් මම මේ ප්‍රශ්නේ ඉදිරියට කරාට පස්සේ වාසුන නායකකාරය එතකොට ඇමති රාජ්‍ය ඇමති හිටියේ. ඔහු යම් පිළිතුරක් ලබා දුන්නා නෑ අපි මේක මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට අවසන් කරනවා කියලා. කොහොම වුණත් ඒ ප්‍රශ්නේ තාම මුළුමනින් විසඳලා නෑ. නමුත් යම් පියවරක් ආණ්ඩුව අරගෙන තිනවා. ඒකට අපි විපක්ෂ මන්ත්‍රීවරු හැටියට ඒ බලපෑම කළා දෙනවා. මම හිතන්නේ ඔය පානීය ජල ප්‍රශ්නයට වැඩිම වාර ගණන් පාර්ලිමේන්තුව කතා කරේ මම. ඊළඟට කැලිඩෝ ප්‍රශ්නය. මේ කැලිඩෝ ප්‍රශ්නය අතර මේක එන්නේ 2017 ගංගා වතුරත් එක්ක මේ මාසේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ කළු ගඟ එකපාරට මුහුදට වැටෙන්නේ නැහැ යම් නැම්මක් සහිතව තමයි මොයකට තිබුණේ. 2017 මේ මාසේ මහා ගංගා වතුරේදී එකපාරටම තීන්දුවක් අරගෙන මම දන්නේ නැහැ කවුද ඒ තීන්දුව ගත්තේ කියලා මොයකට කැපුවා. ඒකට සම්බන්ධ කවුරුත් නැහැ දැන්. වෙරළ සංරක්ෂණයෙන් අහලත් නැහැ, වාරිමාර්ග ඉංජිනේරුවෝ දන්නෙත් නැහැ. මොයකට කැපුවා. හෝස් ගාලා දැන් වතුර ටික යනවා මුහුදට. මුහුදට වතුර විතරක් යනවා නෙවෙයි කැල්ඩෝ එකක් කඩාගෙන ගියේ. හරිද? ඊට පස්සේ ඒ කාලෙම මම මේ ප්‍රශ්නේ ගෙනාවා පාර්ලිමේන්තුවට. ඒක එක උත්තර දුන්න ගල් වැටි දානවා ආරෝමයෝ කියලා කිව්වා වැලි පුරවනවා කියලා ඒ දවස්වල කිව්වා. පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩේ පටන් ගත්තා.
ඒ මිලියන 890ක් වේදන් කළා දාපු වැලි තමයි දැන් ආයෙ ගහගෙන ගියේ. ඉතින් මුකුත් නැහැ දැන්. මම උත්සාහ කරා දිගින් දිගට මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ප්‍රකාශයක් ගන්න. ඇමතිවරයාත් ඉතින් එහෙම වැදගත් ප්‍රකාශයක් දුන්නේ නැහැ. ඉතින් අපි විපක්ෂ මන්ත්‍රීවරු හැටියට මේ අවධානම පෙන්ලා තියෙනවා. හරිද? ඒ විතරකුත් නෙමෙයි ඔබ අහව ප්‍රශ්න වලට අමතරව. දැන් ඔබ අහුවනේ මේ අපේ හිටියා අගමැතිවරයෙක් හිටියා. ජනාධිපතිතුමා විතරයි හිටියේ නැත්තේ. ප්‍රබල කැබිනට් ඇමතිවරු හිටියා. ඔය කාටවත් කරන්න බැරි වෙච්ච වැඩක් මම කළා දුන්නා දිස්ත්‍රික්කයට. පළවෙනි වතාවට කළුතර දිස්ත්‍රික්කයට වෛද්‍ය පීඨයක් ගෙනාවා. රජයේ වෛද්‍ය පීඨයක් මතක තියාගන්න. ඔය කාටවත් කරන්න බැරි වුණා. අගමැතිලා මේ ගැන හිතලවත් නෑ මම හිතන්නේ. 2016 මම පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලාම යෝජනාවක් ගෙනාවා මොරටු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් දෙන්න කියලා. මම මොරටුවට වෛද්‍ය පීඨයක් දෙන්න කිව්වේ මොරටුවට දුන්නොත් ඒක අපිට ගන්න පුළුවන්. මොරටුවට වෛද්‍ය පීඨයක් පාස් වුණා 2017 නොවැම්බර් වල. මම ටග්ගල යෝජනාව දැම්මා. රයිට් එහෙනම් දැන් මේක හරි. අපිට ඊළඟ පියවර දෙන්න කළුතර දිස්ත්‍රික්කයට මේක අපිට මේකට අවශ්‍ය කරන රෝහල් ටිකක් අපිට තියෙනවා. පානදුර මූලික රෝහල්, හොරණ මූලික රෝහල්, නාගොඩ මහ රෝහල්. මේ තුනේ නාගොඩ මහ රෝහල් තමයි මේකට අයිඩියල්. රෝගීන් ඉන්නවා. රෝගීන්ට අතර විවිධත්වයක් තියෙනවා. දැන්ට විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හයිවේ එකෙන් ගාලු පාරෙන් අපිට එන්න පුළුවන් දෙන්න කියලා කිව්වා. මම දන්නවා ඉතින් සාමාන්‍ය මේ කළුතර ගෙනාවට පස්සේ කවුරුත් උත්සාහ කරනවා මේ තමන්ගේ ආසෙට අරගෙන යන්න. එහෙමනේ මේ රටේ තියෙන්නේ මස් කෑල්ලක් හම්බුණා මේ කොයිට හරි කමක් නැහැ අරගෙන යන්න. වෛද්‍ය පීඨ එහෙම හදන්න බෑ. මහ රෝහල් ළඟ තමයි වෛද්‍ය පීඨ හදන්න ශික්ෂණ රෝහල් ළඟ. ඒ නිසා මම වැඩි මං කිව්ව සද්ද දාන්න යන්නේ නැහැ නේ. සද්ද දැම්මේ නැහැ. මං කළුතර වර්තමාන දිසාපතිතුමා එතුමත් එක්ක මේක ගැන පුද්ගලිකව සාකච්ඡා කළා. මං කිව්වා දිසාපතිතුමා මට මේකට ශික්ෂණ රෝහල බවට මේකපත් කරගන්න පුළුවන්. මට කරුණා කළා මේ ළඟම දෙන්න ඉඩමක්. එතුමා ඉඩම් දෙකක් මට පෙන්නුවා. අපි ළඟම ඉඩම මොරටු විශ්වවිද්‍යාලයට ගිහලා බැලුවා. කිලෝමීටර් 5ක් දුර තියෙන ඉඩම. දැන් ඉඩම අත්පත් කරගෙන තියෙනවා මොරටු විශ්වවිද්‍යාලයට. දැන් මේ අවුරුද්දේදී ළමයි 100ක් බඳව ගන්නවා. අතන ගොඩනැගිලි හදන්න ඕනේ නැහැ. පළවෙනි අවුරුද්දේ ළමයි බඳව ගන්න. මොරටුවේ වෛද්‍ය පීඨය නාගොඩ මහ රෝහල් ශික්ෂණ රෝහල බවට පත් කරලා අපි කළුතර ගෙනලා තියෙනවා. හරිද? ඔය කාටවත් හිතන්නවත් බැරි වුණා. නාගොඩ මහ රෝහල් ශික්ෂණ රෝහල බවට පත් වෙනකොට අපි පානදුර හරි හොරණ හරි මූලික රෝහල් දෙකෙන් එකක් මහ රෝහල බවට පත් කරන්නත් පුළුවන්. අපේ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව දියුණු වෙනවා. රටේ සෞඛ්‍ය සේවාව දියුණු වෙනවා. රටේ දරුවෝ සාමාන්‍ය කළුතරේ ඉන්නවා. ඒ දෙකයි B1 නැත්නම් ඒ දෙකයි C1 අරගෙන වෛද්‍ය පීඨයට යන්න බැරි. කළුතරත් ඇතුළුව කළුතර නම් දරුවෝ 15කට 20කට රටේම දරුවෝ 100කට වෛද්‍යවරු වෙන වරන් හිමි වෙනවා. ඉතින් මම දැක්කා මේ මම යෝජනා කරලා ඔක්කොම කළා අවුරුදු 3ක් විතර ගිහලා ළමයි බඳව ගන්නත් තැනකට ආවට පස්සේ අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ හිටපු අවුරුදු 16ක් විතර ඇමතිකම් දරපු අය දැන් යෝජනා කරනවා කළුතර විශ්වවිද්‍යාලයක් ගැන. තාම ඒවා තියෙන සංකල්ප විතරයි. කමක් නැහැ. ඒ අවුරුදු 20ක් කර ගිහලා එහෙම අදහසක් පහළ වෙච්ච එකවත්. නමුත් ඒගොල්ලෝ හැරෙනකොට අපි කරලා ඉවරයි. මං කියන්නේ විපක්ෂයේ හිටියත් හරියට අවංකව මැදිහත් වීමක් කරොත් අකණ්ඩව වැඩක් කරන්න පුළුවන් කියලා මම ආදර්ශයක් දීලා තියෙනවා. ඔය ප්‍රශ්නෙත් එක්ක මම අවසාන ප්‍රශ්නය ඔබතුමන්ට ඉදිරිපත් කරනවා. වැඩසටහන අවසන් කරන්නට අපිට වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමන් වෛද්‍යවරයෙක්. නලින්ද ජයතිස්ස ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා යම් කිසි විදිහකින් ආණ්ඩුවට සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් ඇමති ධූරයක් ලැබුණොත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය අරගෙන ලංකාවේ තියෙන රෝහල් ටිකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැතුව සිංගප්පූරුවට යයිද? කිසිසේත්ම නැහැ. මට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබෙනවා නම් අපේ ප්‍රතිපත්ති යටතේ ආණ්ඩුවක් කරන්න මම හදනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයෙක් ඉඳන් ඕන කෙනෙකුට මේ රටේ ඉන්න ඉහළම ධනපතියා දක්වා පොසතා දක්වා මේ සෞඛ්‍ය සේවාවෙන් ප්‍රතිකාර ගන්න පුළුවන් විදිහේ විශ්වාසවන්ත සෞඛ්‍ය සේවාවක්. ඒක අපේ මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියෙක් ඉඳලා පහළම එදා වෙලා හම්බ කරගන්න මිනිසයා දක්වා එයාගේ ජීවිතය ආරක්ෂාව රජයෙන් බාර ගන්නවා. හොඳටම විශ්වාසයි. හොඳටම විශ්වාසයි. නිසි ප්‍රමිතියේ ඖෂධ ලෝකේ තියෙන හොඳම ඖෂධ අපි ජනතාවට දෙනවා. නිකන් බාලේ වගේ නන්නේ. හරිද? ඕනෑම අපිට තාක්ෂණයෙන් වෛද්‍ය විද්‍යාවෙන් දියුණු කරලා තියෙන සියලු පහසුකම් සහිතව අපි ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවා. හැබැයි ඒක කරන්න වෙන්නේ මේ වගේ ආණ්ඩුවක ඇමතිකමක් අරගෙන නෙමෙයි. මතක තියාගන්න. يعني මේකේ සෞඛ්‍ය ඇමතිකම අරගෙන ලෝකෙින් ඉහළම පෙළේ විශේෂඥාවක් කරන්න බෑ. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත ප්‍රමුඛතාවේලා සලකන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක සෞඛ්‍ය ඇමති වෙනම සූදානම්. හොඳයි. අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නියෝජනය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාන් අද දවසේ අපේ දේශපාලන සංවාදයට සම්බන්ධ කරගත්තේ. අපේ කාල වේලාව අවසන්. මට අහන්න ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉතාමත් සීමිත ප්‍රශ්න ටිකක් තමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමාගෙන් අහන්න පුළුවන් වුණේ. හොඳයි අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා අනාගතය සුබ වෙන්නට කියලා. එහෙමනම් අපි සූදානම් දේශපාලන සංවාදයෙන් සමුගෙන යන අපි තවත් දවසක මෙවැනිම දේශපාලන චරිතයක් සමග සම්බන්ධ වෙමු. ඔබට සුබ රාත්‍රියක්.